සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ තේතේ net ධර්මදේශනා මාලාවෙහි අද ධර්මානුශාසනාවෙහි සදහවර්දායකත්වය කැලණිය නාරම්මිනිය අංක 80 දරණ නිවසෙහි පදිංචි පී හේමාවතී මෑණියන් ඇතුළු දරුති දිනාවන චන්දන මනසිංහ, නයනා මනසිංහ, නන්දනී මනසිංහ යන පින්වත් පිරිස විසින් ධර්මස්වරණාබිලාසී සදහවර පින්නතුනි, පසුගිය සතිය දෙක තුළ අපි ධර්ම දේශනා කරමින් මිනිස් සමාජය තුළ තියෙන දැක්ම තථාගතයන් වහන්සේගේ වර්ගීකරණය අනුව දිට්ඨි 3ක් යටතේ තිබෙනවායි කියලා වචනයක් ඇතැම් වෙලාවකට මතක් කළා. ඇතැම්මු නියත මිත්‍යා දෘෂ්ටි යතලේ ජීවත් වෙනවා. ඇතැම්මු දසවස්තුක සම්මාදිට්ඨිය තුළ ජීවත් වෙනවා. ආර්ය සම්මාදිට්ඨිය තුළ ජීවත් වෙනවා නම් නැති ගණන් තමයි. නෑම කියන්නත් හොඳ නැහැ. නැති ගණන්. එතකොට මේ ගෞතම සසුන තුළ නැත්නම් බෞද්ධකම තුළ උත්තරීතර ප්‍රතිඵලයක් සාක්ෂාත් කර ගන්නට නම් යමෙක් ඔහුට හොයට ස්ත්‍රී පුරුෂ භාවයේ ගිහි පැවිදි භාවය නෙමෙයි වැදගත් වෙන්නේ. ඔහුට නියත මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් ඉඳලා කවදාවත් එක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඔහුට භවගාමී සම්මාදිට්ඨිය තුළ ඉඳලාත් ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ භවගාමී සම්මාදිට්ඨිය තුළ පුණ්‍ය විපාක වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පැවිද්දේ ආයු වර්ණ සැබ්බල හම්බ වෙනව ඇරුණාම ඊට එහාට අවිද්‍යාව දුරු වීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා මේ කඩයිම් දෙක පසු කරමින් තවත් ටිකක් එහාට ගෞතම වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි විශ්වාසය තබා ඒවායින් ස්වකීය විමුක්තිය උදා වෙනවයි කියලා කල්පනා කරනවා නම් ඒ සඳහා ඔහු පැමිණිය යුතු තැනක් තියෙනවා. ආරි සම්මාදිට්ඨියට පැමිණීම. එය පාගමනින් පැමිණීමක් නෙවෙයි. අවබෝධයෙන් පැමිණීම. මන්දයත් මේ තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරලා තිබෙන තවත් වචනයක් මම මෙතෙන්ට ගන්න කැමති. ඔය දුක්වලට හේතු නැති කිරීමෙන් දුක නැති වෙන්නේ. ඒ දුක්වලට හේතු නැති කරන්න පුළුවන් කාටද කියන එක තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙනවා. ස්ත්‍රියට බෑ කියලා දේශනා කරලා නැහැ. පැවිදිනුයි බෑ කියලා දේශනා කරලා නැහැ. එහෙම නැහැ. ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. මහණෙනි මම දන්නා කෙනාටයි දක්නා කෙනාටයි දුකට හේතු නැති කිරීම දේශනා කරමි කියලායි ඒකේ පෙන්නන්නේ. ජානතෝ දන්නා කෙනාටයි පස්සතෝ දක්නා කෙනාටයි. දැන් මොනවා දන්න කෙනාටද? මොනවා දක්න කෙනාටද? අන්න එතන තමයි නෝ අජානතෝ නෝ පස්සතෝ කියලා තියෙන්නේ. දන්නේ නැති කෙනාට හෝ නොදක්නා කෙනාට නෙමෙයි. අන්න නියත මිත්‍යා දෘෂ්ටිකයා දන්නේ නැති කෙනා නොදක්නා කෙනා. දසවස්තුක සම්මාදිට්ඨියක් දන්නේ නැති කෙනා නොදක්නා කෙනා. ඒ නිසා අපි මේ ගෞතම සසුන තුළ තමන්ට අයිති රාජකාරී කරමින් සියහපත් බුදුන් වහන්සේ වදාළ පරිදි දන්නා කෙනෙක් දක්නා කෙනෙක් බවට පත් වෙන්න වෙනවා දුකින් මිදෙන්න නම්. ආසවණං khයං වදාමි කියන්නේ දුකින් මිදෙන මඟ දේශනා කරනවා. කාටද? දන්නා කෙනාට දක්නා කෙනාට. අපි මුලින් සඳහන් කළ මහා චත්තාරීසක සූත්‍රයේ පෙන්වලා දාලා ආර්ය සම්මාදිට්ඨිය දන්නා කෙනාට දක්නා කෙනාට. මේ දුක්කට හේතු ලෝකේ තියෙනවා කියලා හිතන්න එපා. ලෝකේ දුකයි කියලා හිතන්නත් එපා. දුකට හේතුව තණ්හාව කියලා දේශනා කළා. තණ්හාව තියෙන ලෝකේ තමන් ළඟනේ. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය කියලා පෙන්වන්නේ.
එතකොට මේ තමන් ළඟ තියෙන වැරදි අවබෝධයක් මුලාවක් දුරු කර ගැනීම සඳහා අවශ්‍ය දත්ත ටික දන්නා කෙනාට දක්නා කෙනාට තමයි තථාගතයන් වහන්සේගේ මේ ආර්ය මාර්ගය දේශනා කරලා තියෙන්නේ. පුහුණුවක් නැතුව තරඟට දුවන්න ගියොත් එහෙම දුවන්න පුළුවන්. නමුත් පරදිනවනේ. දුවන්න පුළුවන්. නමුත් පළවෙනියට දුවන්න බෑ. අනේ වගේ මේක පුහුණුවක්. තේරුම් ගැනීමක්. ආර්ය මාර්ගයේ යාමට අවශ්‍ය කරුණු පිළිබඳ තේරුම් ගැනීමක්. නිකම් ආර්ය මාර්ගය යන්න බෑ. අන්න තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් තුළ මේ ආර්ය මාර්ගය සහ යන හැටි පිළිබඳව පූර්ව සූදානම් කිරීමක්, කරුණු පැහැදිලි කිරීමක් තමයි කරලා දෙන්නේ. එනිසා බුදු සමය තුළ තථාගතවරු වැනි අය කරපු පැහැදිලි කිරීම වටහා ගැනීමට මූලික අවශ්‍යතාවයක් වශයෙන් තියෙනවා. දැන් මොනවා දන්න කෙනාට මොනවා දක්න කෙනාටද කියලා ඊට පස්සේ උන්වහන්සේම ප්‍රශ්න කරලා තියෙනවා. අභ්‍යවකාශ විද්‍යාව දන්නා කෙනාටද, හම්බ කරන්න දන්නා කෙනාටද, වෙදකම් කරන්න දන්නා කෙනාට නෑ. ඒ ඔක්කොම ඒවා දැන ගැනීම තුළින් ජීවනෝපාය සලසා ගනීවි. ඔක්කොම දැනගන්න ඕන වෙනත් දෙයක් තියෙනවා. ඉදන් දුක්ඛන්ති භික්ඛවේ ඥානතෝ පස්සෝතෝ ආස්සනාංකං වදාමේ. මේ දුකයයි දන්නා කෙනාට. මොකද්ද මේ දුක කියන්නේ? අන්න එහෙමයි අපි මේකට ගැඹුරට යන්න ඕන. දැන් සමහර අය හිතන හැටි මට තේරෙනවා. සමහර අය කියන දේවලින් මට තේරෙනවා. ජීවිතය දුකයි. එඳත් නිවන තියෙන දිකින් මරණයෙන් එහා පැත්තේ. මෙහෙමම හිතලා හිතන කියන අය කියනවා. ජීවිතයේ දුක නම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 80 දක්වා නිවන් සුව විඳින්නේ කොහොමද? එතකොට ඒ ජීවිතයේ දුකින් මිදිලා නේද? මොකද ඔය පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බාන ධම්නාය ධම්මං දේශේති කියන පදේ විශ්ලේෂණය කරලා බැලුවම ඒ භාග්‍යතුන් වහන්සේ නිවිලා ඉඳගෙන නිවෙන්න බණ කියනවා. එහෙනම් දුකේ ඉන්නවා කියන්න බෑනේ. මොකද ධර්ම දේශනා කළේ 80න් පස්සේ නම් ඕන්න 80 නිවුණා කියලා කියන්න පුළුවන්. ධර්ම දේශනා කළේ 35න් පස්සේ. එහෙනම් 35 සිට 80 දක්වා උන්වහන්සේට ජීවිතය තුළ තිබිලා තියෙනවා නේද මේ බුදු සමෙන් පෙන්වන නිවීම කියන්නේ. පරිනිබ්බුතෝ. ඔබට නිකමට හිතෙනවා දෙන නිවීම ජීවිතය තුළ ලැබෙන්න ඕන දෙයක් කියලා. එහෙනම් ඉදන් දුක්ඛන්ති කියන්නේ ජීවිතය දුකයි කියලා. ඔය ජීවිතය දුකයි කරදර සහිතයි කියලා ගීතවල නම් තියෙනවා. ත්‍රිපිටක ඉගැන්වීම වල නම් එහෙම නැහැ. අන්න ඒ නිසා දුක කුමක්දයි දන්න කෙනෙක්. අර දන්නේ නැති එකනේ තියෙන චතුස්සත්‍ය අවබෝධයක් නැහැ. දුක දන්නේ නැහැ පෘථග්ජනයා. උට හිසේ එකකමක් තියෙන්න පුළුවන්. අටලෝ දහමේ කම්පාවක් තියෙන්න පුළුවන්. නමුත් බුදුන් වහන්සේ වදාළ පරිදි ආරි සත්‍ය දුක්ඛය කුමක්ද? ඒකට හේතුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ ඕන. කෙනෙක් බැන්නහම දුකයි. ඒ මනුස්සයා කට වහන්න හදනවා. කෙනෙක් පහර දුන්නාම දුකයි. ඒ මනුස්සයා මරන්න හදනවා. එහෙම දුක් ගෙනත් දෙන්නේ බාහිර සමාජයෙන් කියලා පෙන්නන්නේ. එන්න අටලෝ දහම නවත්තන්න හදනවා. Tamanට දුක් ගෙනත් දෙන සාධක බාහිර ලෝකේ තියෙන්නේ කියලා ඒව වළක්වන්න තමයි අපි උත්සාහ කරන්නේ. නෑ. අනිසා මේ දුක කුමක්ද? ඒකට හේතුව කුමක්ද කියලා ඉගෙන ගන්න. ඒ හේතුව බාහිර ලෝකේ සාධකවල තියෙනවා කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා නෑ. බාහිර හේතුවල පවතින පුංචි ප්‍රත්‍යක් විතරයි. ප්‍රත්‍ය කියන්නේ හේතු වලට නෙමෙයි. හේතු ප්‍රත්‍ය කියන වචන දෙකේ වෙනස තේරුම් ගන්න. උදාහරණයකින් පැහැදිලි කරන්නම්. වී බීජයේ ප්‍රරෝණ ශක්තිය හේතුවයි. ඒක පැලවෙන්න උදව් වෙනවා. ඒවට කියනවා උණුසුම, තෙතමනය, වාතය. ඒවා ප්‍රත්‍ය. උණුසුමටවත්, තෙතමනයටවත්, වාතයටවත් පැලවෙන්න බෑ. නමුත් ඒවා ප්‍රත්‍ය වීම තුළින් හේතුවට පැලවෙන්න පුළුවන්. බීජ ප්‍රරෝණ ශක්තිය හේතුවයි. නිසා හේතු ප්‍රත්‍ය දෙකේ සමவாயෙන් හටගන්නේ. නමුත් ප්‍රත්‍ය උදව් කරනවා පමණයි හේතුව සක්‍රිය වෙන්නේ. හේතුව දැන් උණුසුම සහ තෙතමනේ ජල වාෂ්ප නැත්නම් වාතය නැත්නම් හේතුව නිහඬයි. සක්‍රිය වෙන්නත් බෑ. ඒ නිසා ප්‍රත්‍ය නිරෝධයෙන් දුක්ඛ නිරෝධ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ හේතු නිරෝධයෙන්. ඒ බාහිර ලෝකේ තියෙනවා ප්‍රත්‍ය නම් බාහිර ලෝකේ තියෙනවා නවත්තන්න නෙමෙයි පෙන්වන්නේ. ඒවා විසින් ඔබ ළඟ තියෙන දේවල් අවුස්සනවා. ඔබ ළඟ මූලික හේතුව තියෙනවා. අන්න එය තේරුම් ගන්නට ඕන අපි. හොඳයි. කුමක්ද දුකයි කියලා පෙන්නන්නේ? ඔබ සාමාන්‍ය වචනින් පැහැදිලි කරාට ජීවිතයේ දුකයි හරි ලෙඩ වෙන එක දුකයි ඒකක් කොමයි දුකයි කියලා ඊට වඩා ගැඹුරින් ඔයගටම තේක් තියෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් සාරාංශ කරලා කියනවා නම් පංච උපාදානස්කන්ධය තුල තියෙන දෙයක් දුක කියන්නේ.
අන්න දැන් පංච උපාදානස්කන්ධය හොයන්න තෝ පුළුවන් දුක දැනගන්න. අපට පංච උපාදානස්කන්ධය නිරදිව තේරුම් ගන්න බැරි වුණ කාරණා කීපයක් මේ සමාජයේ තියෙනවා. සාමාන්‍ය සමාජයේ අය පංචස්කන්ධය කියලා ශරීරයට පාවිච්චි කරන්නට යෑමෙන් ශරීරයට පංචස්කන්ධය කියලා නම යෙදීම තුළින් බුදුන් වහන්සේ වදාළ පංචස්කන්ධය ශරීරය කියලා හිතන අයගෙන් බහුල වීම. ඒක කාරණයක්. අනිත් කාරණේ පංච උපාදානස්කන්ධය විග්‍රහ කරන ආකාරයේ පවතිනා වූ නාම රූප ස්වභාවය දෙකට බෙදන්නට යාමේදී ඒකත් වැරදි ආකාරයට විවරණය කිරීම. එබැවින් මේක නිවැරදිව විවරණය කරගන්න බලන්න පළමුව. පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් බවට පත්වීම දුක් ගෙනත් දෙන කාරණේ. පංචස්කන්ධ දුක්ඛ නෙමෙයිනේ. පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් බවට පත් කරන්නේ ඔබ වෙනුවෙන් අම්මද තාත්තද බාහිර ලෝකෙද කවුද නේද ඇයුද? නෑ කවුරුත් කරන්නේ නැහැ ඔබ වෙනුවෙන්. ඔබයි කරන්නේ. දැන් මේ පංචස්කන්ධය කියන්නේ ශරීරය නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන් කාරණා ටිකක් මම ඔබට ඉදිරිපත් කරන්න ත්‍රිපිටකයේ ආශ්‍රයෙන්. ශරීරය නම් ඉතින් ඔය ශරීර තියෙන්නේ මේ මව් කුසකින් උපදින සත්තුන්ටනේ. ගවයෝ, සුනකයෝ, ඇත්තු අස්සෝ අපි වගේ අයට. නමුත් පරදත්තු උපජීවියා මිය ගිහින් දවස් 7ක් ඇතුළත නැත්නම් ආපහු ගෙදර එන්නේ මව් කුසකින් උපදින හින්දා නෙමෙයිනේ. ඝන ශරීරයක් නැති හින්දා. ඒ නිසා പ്രേත භූත කොට්ටාස වලට ඝන ශරීරයක් නැහැ. මහා කච්චායන මහරහතන් වහන්සේගේ ඉගැන්වීම අනුව සඳහන්වා දෙවියන්ට ජාති තිබුණට මරණ තිබුණට ජරා ව්‍යාධි නැහැ. නැත්තේ දෙවියන්ට ආහාරයෙන් පෝෂණය කරන ඝනකයක් නැති නිසා කියලා. නමුත් දෙවියෝ කියනවා අපිත් සක්කාය. අපි මේ සක්කායෙන් මිදලා ඉන්නවා කියලා කිව්වට අපිත් මේ සක්කාය තුල රැවටිලා ඉන්නේ කියලා බුදුන් වහන්සේට වදාරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා බඹලව ප්‍රාර්ථනා කරන්න එපා බඹලව සක්කාය තියෙනවා. දැන් අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මනුස්ස ලෝකේ හැමතැනම තියෙන්න ඕන එකක් සක්කාය. අර ඕපපාතික උපදින සත්වයක් ඇත කියන පදේ මව් කුසකින් උපදින බිත්තරයෙන් උපදින සත්ව නෙමෙයි පෙන්වන්නේ. අර සක්කාය තිබුණට චාතුම් මහා භූතික කායකින් තොරව උපදිනවා කියන එක. එනම් අපායෙත් තියෙනවා දිව්‍ය ලෝකෙත් තියෙනවා බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා සක්කාය හැමතැනම තියෙනවා. ඝනකයක් නැතුවත් තියෙන්න පුළුවන් කියන එකක් කියලා ඔබට තේරෙනව නේද? සක්කායංචෝබික්ක දේසිස්සාමි කියලා තව පාඩයක් තියෙනවා. කතමංච බික්කේ සක්කාය. මොකද්ද මහන්නේ සක්කාය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධෝ තිස්ස වචනේ. ඒකට නමක් තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට නමක් සක්කාය. දැන් ඔබ පාසල් යන කාලේ සක්කායට අගින් පදයක් එකතු කරලා ඉගෙන ගත්තා නේද සක්කාය දිට්ඨි කියලා. මේකයි මම කියලා ඉගෙන ගත්තා නම් වැරදි. පංචස්කන්ධය මමත්වයෙන් ගත්තහම පංච උපාදානස්කන්ධය සක්කාය දිට්ඨි. එතකොට පංච උපාදානස්කන්ධයෙන් සතරට බැඳෙනවා. ඒක වෙන්න බැරිද පංච උපාදානස්කන්ධා දුක්ඛ නැත්නම් සක්කාය සංයෝජනයක් වෙන එක නෙමෙයිද දුක? මොකද බුදුදහමේ උගන්වන්නේ සංයෝජනයන්ට බැඳෙන්න නෙමෙයි සංයෝජනයන්ගෙන් මිදෙන්නනේ. අපි තවත් තැනකට යමු. ගිහි කල ස්වකීය ස්වමියා හමු වෙන ධම්මදින්නා රහත් මෙහෙණිය ඔහු සමග කරන සාකච්ඡාවක් තිබෙනවා. ඔහු ඇගින් ප්‍රශ්න කරන්නේ ඇගේ දැනුම හොයන්නයි. අයියෝ කියන්නේ සිංහලෙන් අයියෝ නෙමෙයි ආර්යාවනී කියලා කතා කරන්නේ. ආර්යාවනී සක්කාය කියලා කියනවා. කොපමණකින්ද සක්කාය කියලා කියන්නේ කියලා අහපුවම විසාකේනි මේ චාතු මහා භෞතික කයටයි සක්කාය කියන්නේ කියලා උන්නේ සූත්‍රයේ තිබුණා නම් අපට සක්කාය මේකයි කියලා හිතන්න පුළුවන්. නෑ විසාකේනි මේ උපාදානයන්ට හේතු වෙන්නා වූ ස්කන්ධ පංචකයට සක්කාය කියනවා. ඒකට එන දේ මම කොට ගැනීමට දිට්ඨි කියලා කියනවා. අන්න සක්කාය වෙනයි දිට්ඨි වෙනයි. ඒක තමයි සක්කාය දිට්ඨි සක්කාය පංච උපාදානස්කන්ධය සක්කාය කියලා කියන්නේ. දැන් අපිට මේ ඥානතෝ හම්බික්කෝ පස්සතෝ සඳහා එහෙනම් මොකද්ද දුක දැනගන්න ඕන පළමුවෙන්ම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තියෙනවා නම් ඒකට කයක් තියෙන්න බෑ නේද? කන්ද කියන එකේ තේරුම මොකද්ද? සිංහලෙන් නෙමෙයි පාලි මා ප්‍රාණ කයනෙන් තියෙන එක සමූහ කියන එක. පංචස්කන්ධ කියන්නේ සමූහයන් පහක එකතුවක්. මේ සමූහයන් පහ එකතු වෙන්නේ කොහෙද කියලා ඔබ දන්නවද? මව් කුසේ නෙවෙයි.
මවකුසේ එකතු වෙන්නේ චාතු මහා භූතික කායක්නේ. නමුත් ඇහි කනේ නාසයේ දිවේ කයේ ඔබ අරමුණක් ගැනීමේදී කාරණා පහක් එකතු වෙන බව ඔබ දන්නවද? මේ අපි හැමෝම ලෝකේ ජීවත් වෙනකොට කරන්නේ ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට අරමුණු ගන්න එක. මේ අරමුණ මොකද කරන්නේ අපි? අරමුණට රූපය කියනවා, අරමුණට ශබ්දය කියනවා, අරමුණට ගන්ධය කියනවා. ඒ වගේ තේරෙනවනේ ඔබට? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අරමුණු හයක් ගන්නවා. අරමුණ රූපයක් නම් හතුරා මිතුරා වශයෙන් විඳින්නේ නැතිද? අරමුණ ශබ්දයක් නම් මිහිරි අමිහිරි වශයෙන් විඳින්නේ නැද්ද? අරමුණ ගන්ධයක් නම් ගඳයි සුවඳයි කියලා එකකින් විඳින්නේ නැද්ද? අරමුණ රසයක් නම් රසයි තිත්තයි මීපණීවයි කියලා විඳින්නේ නැද්ද? ඒ මොකද්ද විඳින්නේ දැන්? පහසක් නම් රළුයි ගොරෝසුයි කියලා හරි සෞම්‍යයි කියලා හරි විඳින්නේ නැද්ද? මේ විඳීමට පාත්‍ර වෙන්නේ කයද අරමුණද? දවල්ට නම් තමයි කය විඳිනවා කියලා හිතෙනවා නිින්ද ගියාම ඔය ඔක්කොම විඳින්නේ. සීන බලනකොට රූපත් විඳිනවා, ශබ්දත් විඳිනවා, ගන්ධත් විඳිනවා, පහසත් විඳිනවා ඇති. එතකොට සීන ලෝකේ මේ කය නෙමෙයිනේ. අර එන අරමුණ නේද සීන පේනවා කියන්නේ. ඒ අරමුණ නේද විඳින්නේ. මෙබැවින් මේ පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ ශරීරය වෙනුවට මේ රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ කියලා තේරුම් ගන්න උත්සාහ කළොත් නරකද? දොරවල් පහෙන්ම විඳින්නේ එකක් අරමුණෙන් පහළ වෙනවා දොරවල් හයෙන්. ඒ මොහොතේ පහළ වෙන එක ඇහෙන්නම් ඇහෙන් රූපය විඳිනවා. ඒ මොහොතේ පහළ වෙන එක කනෙන් නම් කනෙන් ශබ්දය විඳිනවා. ඒ මොහොතේ පහළ වෙන්නේ ගන්ධයෙන් නම් නාසයෙන් ගන්ධය විඳිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස නම් වූ අරමුණ වේදනාවෙන් විඳීම වේදනා ස්කන්ධයයි. රූපේ රූපස්කන්ධයයි. අන්න රූපේ ශරීරය කියලා ගන්න නැතුව රූපේ සතර මහා භූත කියලා ගන්න නැතුව රූපේ අරමුණ කියලා අරන් බලන්න. එතකොට දවල්ට විඳින්න බාධාවකුත් නැහැ, නිින්ද විඳින්න බාධාවකුත් නැහැ. දැන් රූප කිව්වොත් බාහිර දේව දවල්ට විඳින්න පුළුවන්. රැයට බාහිර රූප නැහැනේ විඳින්න හීනනේ පේන්නේ. නෝ හීන පේනකොට ඒව ඇති වෙන සැප දුක් විපේක්ෂා විඳින්නේ නැද්ද? මේ නිසා බාහිර ලෝකේ ජීවත් වුණත්, සීන ලෝකේ ජීවත් වුණත් ඔබ විඳින්නේ ඔබේ හිතට එන අරමුණ කියන එක තේරුම් ගන්න තරම් ඔබ ඥානවන්ත වෙන්න. විඳිනවට වේදනා කියන්නේ රිදිනවට නෙමෙයි, සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවට. ඒක රූප සංඥාවක්, ශබ්ද සංඥාවක් වශයෙන් හඳුනනවට සංඥා කියනවා. ඒක හතුරා මිතුරා වශයෙන් ඇලෙනවට ගැටෙනවට සංකාර කියනවා. දැන් මෙසේ ඇස තුළ රූපය වේදනාවෙන්ද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී කළා වූ කර්තව්‍යයේ එතෙන්ට ආපු විඥාන චෛතසිකයේ විසින් සැප වශයෙන් දුක් වශයෙන් විඳපු ආකාරයේ වර්ග කිරීමට ප්‍රතික්ෂේප කිරීමකින් තොරව හඳුනා ගන්නවා. ඒ සායකට කියනවා විඥානස්කන්ධය. දැන් පංචස්කන්ධේ ශරීරයේද නෑ. ඇහි රූප අරමුණ මුල් කොටගත් වේදනා සංඥා සංකාර හතර. එහෙම දේශනා කරලානේ මමද නැත තථාගතයන් වහන්සේ. ඔබට කරලා බලන්න පුළුවන් සංයුත්ත නිකාය සත්තට්ඨාන කුසල සූත්‍රයේ මිනිසාට ලෝක ජීවත් වෙනකොට වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවා කියලා. කොහෙන්ද පහළ වෙන්නේ හයක් නම්? දොරවල් හයෙන්. විඥාන හයට කියනවා චක්කුසෝත ගාන જીවහා කාය විඥාන කියලා. එහෙනම් ඒක තුලනේ වේදනා සංඥා සංකාර තියෙන්න ඕනේ. එතකොට එහෙනම් පංචස්කන්ධේ පහළ වෙන්නේ ඇස කන නාසය දිවකය. ඒක කියනවා දොරවල් හය තුල පහළ වෙන අරමුණේ. අරමුණ රූපේ, අරමුණ ශබ්දේ, අරමුණ ගන්ධේ. අන්න තථාගතයන් වහන්සේ වේදනා හයයි. එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වේදනා. සංඥා හයයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා. සංකාර හයයි. රූප සංකාර, ශබ්ද සංකාර. විඥාන හයයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන. දැන් මේ පංචස්කන්ධ කතාව දොරවල් හයේ අරමුණු රස විඳීමට සම්බන්ධ කතාවක් බව තේරුම් ගන්න තරම් ඔබට ප්‍රමාණවත් සාක්ෂි තියෙනවද? දැන් අරමුණක් වින්දාම ඒක නැතෙන්න ඕන. ඇහෙන් කනට, කනින් නාසයට, නාසයෙන් දිවට මාරු වෙන නිසා හැමදාම තියන්න බෑ. අන්න ඒ මරණය කියන්නේ එතකොට ජීවිතාවසානයේ ශරීරය අතහැර යනවට නෙමෙයි. සිතින් හටගන්න දේ නැති වෙලා යන එක. මෙසේ ඇස තුළම සිය දහස් වතාවකුත් ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවටත් නිරන්තරයෙන් මොකද වෙන්නේ? අරමුණු හටගෙන නැසෙනවා. අන්න අපි දැන් මව්කුසින් ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දැක්කට ඒ ජීවිතය තුළ ස්කන්ධ පහෙන් පහට උපතක් සමරණයක්.
තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මිනිසාට අවුරුදු 60ක් 70ක් සහිත ඝන කයක් තියෙන නිසා කායේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතුවට කමන්නේ සාධාරණත්වයක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධයට එන දේ මමකට ගැනීමේ මුලාවක් මිනිසා කරගෙන තිනවා. ඒකෙන් මිදෙන්න පෘථග්ජනයට බෑ. අන්න අර අජානතෝ අපස්සතෝ කියන්නේ පෘථග්ජන දන්නේ දකින්නේ. උට හිනම් ඉතින් කොච්චර බාන කිව්වත් මිදෙන්න බෑ. ජානතෝ පස්සතෝ වෙන්න ඕනනේ. එසනම් මේ අපි පැහැදිලි කරන ධර්ම පිළේදී පංචස්කන්ධය ඉපදීම මැරීම පොතේ තියෙන එකක් නොව ඔබේ ඇහි කනේ නාසයේ දිවේ කයේ අරමුණක් සසඳින්න ගියාම මේ අරමුණ පිළිබඳව විශ්ලේෂණයකට කියන්නේ පංචස්කන්ධය කියලා. සමූහයන් පහ. ඒ පහේව හයක් පහළ වෙනවා කියලා දුන්හන්දේ වදාරලා තියෙන දොරවල් හය නිසා නේද? දැන් පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට මැරෙනවා. පෘථග්ජනයා මේ පංචස්කන්ධයට එනදී මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න බැරුව ඉන්නවා. අන්න දැන් මම කොට අරන් තියෙන ශරීරය නෙමෙයි අරමුණට එන දේ කෙරෙහි ඇතිවෙනා වූ ආසක්ත බව ඇලීම ගැටීම තුලින් තමයි මුලාවෙන් ගැනීමෙන් මම හැදෙන්නේ. ඒ මම මයන්නත් නෙමෙයි කයන්න යන්නත් නෙමෙයි. ඒ මමට කියනවා දිට්ඨි. අන්න ඇහි රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා. සක්කාය එකට එන දේ මම කොට ගන්නවා දිට්ඨි. රූපය හතුරා මිතුරා කොට ගැනීමෙන්. ශබ්දයක් ඇහෙනවා. ශබ්දය මිහිරි අමිහිරි කොට ගැනීම. රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙනවා. සක්කාය ඇලෙනවා ගැටෙනවා. මම කොට ගන්නවා දිට්ඨි. අන්න මේ පංචස්කන්ධය හඳුනා ගන්න පහළ වෙන්න ලෝකේ හඳුනා ගන්න. හැබැයි දිට්ඨියට බැඳෙන්න කියලා නෑ. දිට්ඨියට බැඳෙන එක අපේ පෞද්ගලික දුර්වලකමක්. සක්කාය දිට්ඨියට බැඳුනහම සංයෝජනයක් වෙනවා කියන එකේ තේරුම අන්න සතරට ඇලෙන හැටි. ඒ ඇලෙනවා කියන එකේ තේරුම මොකද්ද? පංචස්කන්ධයට එන කාරණාව සමග ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් එකතු වුණොත් ඒකට කියන්නේ මඤ්ඤමානයකත් ඒ මොහොතට ආපු දේ මමත්වෙන් ගැනීම කියලා. මමත්වෙන් ගත්තාම මේක හටගෙන නැතුණට නිකන් නැතෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් හිතේ ඉතුරු කරලයි නැතෙන්නේ. අන්නේසේ පංචස්කන්ධයගේ හට ගැනීම අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු කර නැසීමට පංචස්කන්ධේ නැසීම කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන්නේ සංයෝජනය වෙන නිසා නැත්නම් පංච උපාදානස්කන්ධය නිසා. අන්න පංච උපාදානස්කන්ධයෙන් සසරට බැඳෙනවා, පවෙන් අපායට, පිනින් කාමසුගතියට, ධානයෙන් බඹලවට. දැන් පංච උපාදානස්කන්ධා දුක්ඛ සතර දුක් ගෙනත් දෙන්නේ පංචස්කන්ධය නෙමෙයි, පංචස්කන්ධේ වරද්දවා ගැනීම. අන්නේම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා පදේ දුක්ඛා කියන පදේ උපාදානයේ දුකයි කියන එක ජීවිතය තුළ බලන්න එපා. අරමුණ තුළ බලන්න. අරමුණ කුඩා කාලේ දරුවන්ට පහළ වෙලා ගියා. ඒ පහළ වෙලා යන කාලේ ඇලීමක් ගැටීමක් මොලවක් නැතා මොනවක් සම්බන්ධයෙන්වත් ගැටුමක් නැහැ. නමුත් පස්සේ මේ එන කාරණාත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියාපහම ඇලීම මුලාව ගැටීම මුලාව යටතේදී මේවට එකතු වෙන්න ඒවට එන දේ මම කොට ගන්න පටන් ගත්තා. අන්න දැන් එතකොට තේරෙනවා මම යන්න මයන්නත් මේ මම යන්න කයන්න යන්නත් මේ මේකට එකතු වීමෙන් පංචස්කන්ධයේ මමත්වය ගැනීමෙන් පංච උපාදානස්කන්ධයේ බවට පත් වී සතරට බැඳී අවසන් වේ සංයෝජනේ වේ අන්න සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ලෝකේ හඳුනා ගන්න පංචස්කන්ධේ පහළ වෙනාට සතරට බැඳී පහළ නොවන නම් පංචස්කන්ධා දුක්ඛ නෙමෙයි. ඒක සංයෝජනයක් වෙන්නේ නැහැ. දැන් එහෙනම් ලෝකේ හැමෝටම රූප වේදනා සංඥා සංකාර පහළ වෙන්න ඕනේ ලෝකේ ජීවත් වෙන්න. නමුත් ඒ රූපයේ සම්බන්ධයෙන් නැති කරගත්තා වූ හොඳ නරක ප්‍රියාප්‍රිය ඇලීම ගැටීම තම තමන්ට ආවේනික ස්වභාවයෙන් පෞද්ගලික ස්වභාවයක්. පෞද්ගලික ස්වභාවයක් නම් මොකද්ද එතන තේරුම් ගන්න තියෙන්නේ? තමන් තමයි දුක හදාන තියෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. දැන් එහෙමනම් ඇහි කනේ නාසයේ දිවේ කයේ දිවත් වෙන්න ගිහින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අරමුණු ගැනීමේදී සහ අරමුණු සමග ඇලීමේට ගැටීමේදී ඔබ සංයෝජනයක් හදා ගන්න. ඔබ සසරට බැඳිලා නැතුව ඇවිදින් දැන් බැඳෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨි සංයෝජනය. අර ඇහැ මුල් කොටගෙන අර කන මුල් කොටගෙන ලෝකය හඳුනා ගැනීම සඳහා පහළ වුණා වූ සමූහයන් පහට මම නැමැති අගය එකතු කිරීමෙන් සංයෝජනයක් හදාගත්තේ අපි. එනකොට පංචස්කන්ධය දුකයි නෙමේ පංචස්කන්ධය මමත්වයෙන් අරන් පංච උපාදානස්කන්ධය වලට පත් කරගත්තාම
ඒක චිත්තාභ්‍යන්තරයේ සැඟවුනහම නැවත හිතින් හට ගන්නවා මෙලෝ පරලෝ වශයෙන්. අන්න නැවත ඉපදීමේ දුක නැවත උපදින්නේ තියපුවාම. තියෙන එක එහෙනම් දුකට හටගන්න හේතුව තියෙන එක පස්සේ ගන්න. උළුගඩොල් වගේ තියෙන තැනක් නෑ ද්‍රව්‍ය සංඛ්‍යාත. නමුත් මේවා සිත ඇතුලේ සතුලට එකතු කරනවා. අදාළ මොහොතට මතුවෙන් ලායෙන්න ඉතුරු කරනවට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ කරනවා. අන්න දැන් ඉදන් දුක්ඛන්ති භික්ඛවේ ඥාන. මේ දුක මොකක්ද එතකොට? එහෙමනම් තියපු එකක් නැවත යමක් එහෙම තිබ්බොත් හෙටට අනිද්දාට නැවත හිතට එනවට කියනවා තේන එයින් සංකං ගච්ඡති. නැවත හට ගැනීම සිද්ධ වෙනවා. දැන් නැවත හටගන්නේ තියපු එකෙන් නම් තියන්නේ අපි මුලා වීමෙන් නම් අපි සතර තියන්න ගියාපුවම සංයෝජනය වෙලා සතර හට ගන්නවා නේද? ඒක තේරුම් ගන්න ඕන කරුණක්. අපි අරමුණට මුලා වීම තුලින් තමයි සංයෝජනෙන්නේ සතර හදන්නේ නැත්නම් සතර හට ගන්න හේතු තියන්නේ. අන්න දැන් පව් හේතු වලින් අපාය, පින් හේතුවෙන් කාමසුගති, ධාන හේතුවෙන් බඹලෝ පංච උපාදානස්කන්ධයෙන් මිදුණු තැනක් අපායෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ. අපායේ දුක් විපාකේම. දෙවියන් අතර සැප විපාකේම මිදෙන්න බෑ. ඒක විඳින්න. බ්‍රහ්මයින් අතර ධාන විපාකේම මිදෙන්න බෑ. මොකද උන් දෙවියෝ සහ මිනිසුන් සක්කාය සංයෝජනයට අහු වෙලා. රූපී අරූපී බ්‍රහ්මයින් රූප රාග අරූප රාග සංයෝජනයට අහු වෙලා. අන සංයෝජන දෙක ගමන් කරන ආකාරයක් තේරෙනවා. කාම ලෝකයේ සඳහා සංයෝජනේ පව් හෝ පින් මුල් කොටගත්ත පවේ පිනේ බැඳීම සක්කාය දිට්ඨිය. රූපී අරූපී බමතල සඳහා සංයෝජනය ධානයේ රූපී අරූපී ධානයන්ගේ මැදීම. එතකොට ඒක රූප රාගය අරූප රාගය. දිට්ඨිය නෙමෙයි ඒක. මෙන්න මෙසේ ඔබට ලෝකේ ජීවත් වෙන්න ගිහින් ජීවත් වෙන්න උදව් උට ආපෝ පංචස්කන්ධයට එන දේවල් ලෝභෙන් දේශෙන් මොහෙන් ගැනීම තුළ සතරට බැඳීමෙන් අවසන් කරන්නට සිදුවෙන උගුලකට ඔබ අහු වෙනවා. දැන් අනේක තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. කටියෙන් කියනවා නම් මේ පංචස්කන්ධය ලෝකේ පහළ වෙන්න ඕන. උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීම ඔබේ පෞද්ගලික වැඩක්, ඔබට රුචි අරුචි පරිදි. පංච උපාදානස්කන්ධයන් හට ගැනීමට හේතුව මොකද්ද? පංචස්පාදානස්කන්ධා දුක්ඛ, දුක්ඛ සමුදය ඥානම් පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව. ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක් හමු වීමද? නෑ. ඉතින් හමු වෙන්නේ හැමෝටම. බුදුන් වහන්සේටත් හමු වෙනවා. ඒ හමුවේදී අන්න සංයෝජනය වෙන කාරණා නැත්නම් දුකට හේතුව තම තමන් පෞද්ගලිකව ඒ අරමුණට ආසක්ත වීම, ඇලීම, ගැටීම නැත්නම් මුලා වීම. දුකට හේතුව තණ්හාවයි කියලා. අන්න දුකට හේතුව රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව, නාසයේදී ගන්ධ තණ්හාව, දිරේදී රස තණ්හාව, කායේදී පොට්ටබ්බ තණ්හාව, සිතේදී ධම්ම තණ්හාව. අරමුණට මුලා වීම නේද දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. ඒකේ යමක් විඳින්න කෙනෙක් දෙයක් තැනක් තියෙනවා කියලා ඒක සමග ඇලී ගැටි පැවැත්වීම. ඉන්ද තණ්හා එකක් නෙමෙයි, තණ්හා හයක් තියෙන්නේ. ඇහි කනේ නාසයේ දිවේ කයේ. ඒ තණ්හා වුණාම තණ්හාවට එහා පැත්තට අර අවශේෂ වෙන එක තමයි උපාදාන භව නැත්නම් සංයෝජන වෙනවා කියලා කියන්නේ. දැන් ඉතින් ඔබ ඉගෙන ගන්නකෝ. තථාගතයන් වහන්සේ සංයෝජනයන්ට බැඳෙන්න බණ කිව්වද, සංයෝජන කඩන්න බණ කිව්වද කියලා. අන්න පවෝස්සේ, පිනෝස්සේ, ධානෝස්සේ සංයෝජනයන්ට බැඳිලා යන්න පුළුවන් මනුස්සයින්ට. නමුත් සංයෝජන කැඩෙන්න බුදුබණ තේරුම් ගන්න බැඳෙන මොහොත කැඩෙන මොහොත බවට පත් කරන්න වෙනවා. අර ඥානතෝ හම්බෙක්කේ පස්සතෝ කියන්නේ ඒකයි, දන්න කෙනාට, දක්න කෙනාට. දැන් සමුදය සත්‍යයට ඉගෙන ගන්න ඕන දුක්ඛ සමුදය ඥානං නැත්තම් දුකට හේතුව කුමක්ද? පංච උපාදානස්කන්ධය හටගන්න බාහිරින් පුංචි උදව්වක් හම්බ වෙනවා. නමුත් තමන් හදාගන්නේ තමන්ගේ හිත ඇතුළේ තිබිච්ච කාරණෙන් හදාගත්ත දෙයක්. ඒක රූපේදී රූප, ශබ්දේදී ශබ්ද, ගන්ධේදී ගන්න කියලා මේ දොරවල් හයට නම් සයවිද තණ්හාව කියනවා. කාම තණ්හාවේ කාම භූමියේ මිනිසුන් බව. කාම භූමියේ දෙවියන් අතරට ගියාපම ඒක කාම තණ්හා තමයි.
රූපේ ශබ්දේ ගන්ධයේ අරමුණට ලොල් වීම. අරමුණට අදාළ කෙනෙක් දෙයක් තැනක් බාහිර ඉන්නවා කියලා තමයි අරමුණට ලොල් වෙන්නේ. නමුත් කාම තණ්හා වෙනුවට තවත් තියෙනවා රූප තණ්හා සබ්පට්ඨමේ රූප අරූප තණ්හා කියලා. ඒකට ඒ තණ්හාව රූපේට ශබ්දයට ගන්ධයට අරමුණක් විදිහට තියෙන එක නෙමෙයි. රූපී ධානයට ඇලුනහම රූප රාග. සංසුන් සමාධියට මමත්වයෙන් එකතු වුණාම ඒක රූප රාග. ඒකටත් එහා ගිහින් අරූපී ධානයේ මමත්වයෙන් ගත අරූප රාග. දැන් සංයෝජනය. අන්න ඒ අරූප රාග කියන්නේ තණ්හා. මෙසේ ඥානසෝ හම්බික්කේ පස්සතු ආසනංකයම වදාමේ මේ දුකයයි දන්නා කෙනාට මේ දුකට හේතුව ලෝකෙ නෙමෙයි තම තමන් රුචි අරුචි පරිදි අර අරමුණේ මුලා වීම තුලින් තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හා හදගන්නේ. එතකොට ඒ රූපේදී ඒ ශබ්දේදී ඒ ගන්ධේදී ඒ තණ්හාව නැති කළ යුතුයි නේද? එතකොට තණ්හාව කියලා ජීවිත කාලෙම තියෙන එකක් නෙමෙයි තියෙන්නේ. ඒ මොහොතේ අරමුණට මුලා වීමෙන් හේතු වෙන එක තණ්හාවේ ප්‍රතිඵලයක්. ඒක අපට අදාළ වෙන්නේ කාම කියන දරවල් හයට අදාළව. ඊට එහාට අපිට දැනගන්න අවශ්‍ය නැත්නම් භවයි භව කියලා රූපී අරූපී ඥාන වලට තියෙන තණ්හාවකුත් තියෙනවා. ඒ බණ තේරෙන්නේ නැති යට ගියාම තමයි ඒක තේරුම් ගන්න. තේරුම් ගත්තාම මේ යන්න ඕන නෑනේ අපිට. දැන් දුක්ඛය පංච උපාදානස්කන්ධය. දුකට හේතුය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හාව. පංච උපාදානස්කන්ධයට හේතුව තණ්හාව. තණ්හාව වුණාම උපාදාන භව වෙනවා. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිමානය. එතකොට තණ්හාව තියෙන ඇහෙනා ඇහැට රූපය හම්බ වුණාම රූපය හම්බ වෙලා පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව ඇහැ තුල සිද්ධ වෙන්නේ. අර සංයෝජනය වෙන හැටි. ඒ තණ්හාව නැති කරන්න එනම් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා ඒ තණ්හා නොකර ඉන්න වෙනවා. පරණ පුරුදු පරිදි. එහෙනම් තණ්හා නොකර ඉන්න වේදනා නොකර ඉන්න වෙනවා. වේදනා නොකර ඉන්න පස්ස නොවි පස්ස වුණත් වේදනා. මෙන්න මේ විදිහට. ඒ තණ්හාව අනාගතයට තැබුවොත් තමයි උපාදාන භව විද්‍යා සංඛාරා තණ්හාව දුකට හේතු බවට පත් වෙන්නේ නැවත උපදින්න හේතු වෙන්නේ. නැවත උපදින්න තිබ්බේ නැත්නම් නැවත උපදින්නේ නැහැ. නැවතින්න ඔබතු තියන්න නම් මොකද වෙන්නේ? දැනට වර්තමාන මොහොතේ එන එකට එකතු නොවීමෙන් අනාගත ඵලයක් උපදින හේතුවක් නොතබා අවසන් කරන්න ඔබට තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත කියන එක. තණ්හාව නැති වුණාම උපාදාන නැහැ කියන්නේ පංච උපාදානස්කන්ධ නැහැ. ලෝකේ හඳුනාගෙන ස්කන්ධ පහළ වෙනවා. නමුත් ඒවායේ අර දැවෙන තැවෙන පීඩණයට අදාළ කරුණු නැතුව යනවා. ඒ නිසා මේ දුක යනු ඒ මොහොතේ හිතේ හට ගන්නා වූ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක නිසා හට ගන්නා වූ දැවිලි තැවිලි. ඒවා බාහිර ලෝකෙ තිබිලා එනවා නෙමෙයි චිත්තාභ්‍යන්තරේ තබා තිබී බාහිර හේතු හට ගන්න විට එනවා. එසේනම් ඒක නැති කිරීමෙන් ලබන සැපත. අන්නර ආසවානං කයං වදාමි ඥානතෝ පස්සතෝ කියන්නේ මෙන්න මේක දකින දන්න කෙනාට. දකින කෙනාට දන්න කෙනාට ඒක නැති කරන්නේ කොහොමද? දැන් තේරෙනවද රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී එතන තියෙන තණ්හාව නැති කරන්න ඕන කියලා? අන්න ඒක දන්න කෙනාට මේක කරන්න ඕන. ආසව ඡය කිරීම කරන්න පුළුවන්. දන්නේ නැති කෙනාට ආසව රැස් කරන්න පුළුවන්. දන්න කෙනාට තමයි ඡය කරන්න පුළුවන්. ඉදන් දුක්ඛන්ති භික්ඛවේ ඉදන් දුක්ඛ සමුදයන්ති භික්ඛවේ උදන් දුක්ඛ නිරෝධන්ති භික්ඛවේ නිරෝධගාමිනී පටිපදන්ති භික්ඛවේ ඥානතෝ පස්සතෝ. දන්න කෙනාට නුවණින් දක්න කෙනාට මේ වැඩේ කරන්න පුළුවන්. ඔන්න මේ දහම් පෙළ ඔස්සේ ඔබට දුකින් අත විඳින්න නම් ඔබ දැනගන්න ඕන දේ. දැන් ඉතින් ඔය චිත්තාභ්‍යන්තරයට හේතු වෙන කාරණාව නොදැන ඔබ පව් කළයි කියලා, පින් කළයි කියලා, වන්දනා ගමන් ගයි කියලා, දානෙ දුන්නා කියලා, ලැක්කා කියලා පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ඒකට පවට හෝ පිනට අදාළ විපාකයක් හම්බ වෙනවා. ඇරුණාම නිරෝධේ ඥානං නිරෝධගාමී පටිපදාය ඥානං නෑ, චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය නෑ කියලා තේරෙනවා නේද? මොනවද දැනගන්න ඕනේ? නුවණින් මෙනෙහි කිරීම දන්නා කෙනාට, දක්නා කෙනාට මේ නුවණින් මෙනෙහි කිරීමක් දාලා තියෙන්නේ. ඇයි මෙතන නුනුවණින් මෙනෙහි කිරීමක් තියෙන නිසා නේද? නුනුවණින් මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද?
ඒ ආපු අරමුණට හොඳයි සැපයි සාන්තයි කියලා ඇලෙනවට ගැටෙනවට කියනවා නුනුවණින් මෙනෙහි කිරීම කියලා. නුනුවණින් මෙනෙහි කරුවොත් සංයෝජනය වෙනවා. සංයෝජනයේම වළක්වන්න නුනුවණින් මෙනෙහි කරන්න වෙනවා. එතකොට දැන් දුක හේතුව නැති වූ තැන මාර්ගේ පොතේද තියෙන්නේ? දුක හේතුව නැති වූ තැන ජීවිතය තුළද තියෙන්නේ? නැහැ. දුක හේතුව නැති වූ තැන ස්කන්ධ පහෙන් පහට එතන බලන්න වෙනවා. දුක හේතුව පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට පත් කර ගැනීම. ඔය පුතත්ජනයාගේ වැඩේ. නැති වූ තැන මාර්ගයේ ආර්ය පුද්ගලයාගේ වැඩේ එහෙම උපාදානයක් බවට පත් කරලා අවසන් කරන්නේ නැතුව උපාදානෙ නොවි අවසන් කරන්න පුළුවන් නම් දුකට හේතු රැස් වෙන්නේ නැහැ. අන්න ඒක දන්නා කෙනාට තමයි ඥානතු හම්බික්කවේ පස්සතෝ කියන්නේ. ආසවා නම් ඒ ආසව රැස් වෙන එක වෙනකොට සේවෙන පාර දන්නවා නම් බුදුන් වහන්සේ කියලා දෙනවා. එතකොට ආසවයන් රැස් වෙන මධ්‍යස්ථානයක් දැන් මේ මොහොත ඇසේ කනේ නාසයේ. සේවෙන මධ්‍යස්ථානය වෙන්නත් ඕන මේ මොහොතමයි නේද? ඇසේ කනේ නාසයේ දිවේ කයේ. අන්න මේ බුදුදහමින් වර්තමාන මොහොතේ වෙනත් වැඩක් ඔබට පවරනවානේ. ඔය කනබුන අඳින පළදින රස්සා කරන වැඩට අමතරව මේ මොහොත චිත්තාභ්‍යන්තරයට හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්නට අවශ්‍ය කටයුතු සඳහා සතිමත් වෙන්න කියලා පෙන්නනවානේ. දැන් අරමුණට මුලා වීමෙන් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කිරීම ආසව රැස් කිරීම. ඒ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කිරීම ආසව ඡය කිරීම. නැති වූ තැන තණ්හාව නැති වූ තැන. තණ්හාවනොත් උපාදාන භව වෙලා අවසන් වෙනවා. තණ්හා නැත්තම් උපාදාන නැහැ භව නැහැ. අන්න තණ්හාව නැති කිරීමෙන් උපාදාන භව නැතුව යනවා. භව නිරෝධෝ නිබ්බාන. තණ්හාවලට ඉස්සලා තියෙනවා වේදනාව, වේදනාවට පස්සේ තියෙනවා ඉස්සරහ තියෙනවා පස්ස. වේදනාවෙන් තණ්හාවෙන් කඩන්න බෑ, පස්සෙන් කඩන්න කියලා තියෙනවා. පස්සෙන් කැඩුවොත් වේදනාව නැහැ, තණ්හාව නැහැ, උපාදාන භව නැහැ. පස්සෙන් කියන්නේ කඩනවා කියන්නේ අරමුණු හමු නොවී ඉන්නවා කියන එක නෙමෙයි. ඒ පස්ස කියන්නේම අතීතයෙන් එනවට. මින් පෙර හදාගත්ත දේවල් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක වශයෙන් එනවට තමයි පස්ස පච්චා වේදනා අතීතයට රැවටෙනවා කියලා කියන්නේ. දැන් මෙන්න මේක තේරුම් ගත්තාම දිට්ඨියේදී, සංකප්පේදී, වාචාවේදී, කම්මන්ත ආයවේදී, ආජීවේදී ඔය කියන ආසව ශේවීම සඳහා අවශ්‍ය ඔය පහේදිම සිද්ධ වෙනවා. මුල් වෙනවා කියලා තියෙනවා සම්මා දිට්ඨිය. පූර්වාංගම වෙනවා කියලා. ඒ දුකටපත් වෙන හේතුව තේරුම් අරගෙන විඳීම සඳහා. ඒ මොහොතේ ඒ මිදීම සඳහා තෙන්ට සතිය සහ වායාමයේ උදව් වෙනවායි කියලා තියෙනවා. සම්මා දිට්ඨියටත් සතිය සහ ව්‍යායාමය, සම්මා සංකප්පයටත් සතිය සහ ව්‍යායාමය, සම්මා වාචාවටත් සතිය සහ ව්‍යායාමය, කම්මන්තයටත් සතිය සහ ව්‍යායාමය, ආජීවයටත් සතිය සහ ව්‍යායාමය. ඒ මොහොතේ උපදින්න ඕන සතිය සහ උත්සාහය වෙන්වෙන්න. ඒ තුලින් ලැබෙනා වූ සංසුන් බවට සමාධි කියනවා. දැන් එතකොට මොනවද දැනගන්න ඕන? ඥානතෝ ඉදන් දුක්ඛන්ති, මේ පංච උපාදානස්කන්ධේ මමත්වයෙන් ගැනීම තුළ තමයි මේ දැවිලි තැවි රාග දේශ මොහ ගිනි හටගන්නේ. ඒ තමයි දුක. ඒකට හේතුව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අරමුණු කෙරෙහි ඇලෙන්න ගැටෙන්න යාම තුළ තණ්හාව. තණ්හාවෙන් සතර හැදේ. ඒ නිසා තණ්හාව නැති කරොත් සතර හැදෙන්නේ නැහැ. රූපේදී, ශබ්දේදී, ගන්ධ රසයේ සඳහා මුලා නොවි අවසන් කිරීමට තණ්හාව නැති කරනවා. හේතු ඉතුරු කරලා අවසන් කරන එකට හතර හදනවායි කියනවා. ඒකට අවශේෂ නිරෝධය කියලා කියනවා. හේතු ඉතුරු නොකර අවසන් කරන්න මහන්සි වෙනවට තණ්හාව නැති කරනවායි කියනවා. නිරවශේෂයෙන්. ඒ නිරවශේෂ කියන පදේ තේරුම් ගන්න අනාගත ඵලයකට හේතුවක් චිත්තාභ්‍යන්තරයට නොතබා අවසන් කිරීම තමයි අර ඥානතෝ හම්බික්කවේ පස්සතෝ දන්න කෙනා සහ දකින්න කෙනා බවට පත් වෙන්නේ. මෙහෙම කළොත් සතරක් හැදෙන්නේ නැහැ නේ. මේක ළමයි දන්නේ නැහැ. සාමයි පස්දොරෙන් ඇලිලා ගැටලා පස්දොරට අදාළ කාරණා චිත්තාභ්‍යන්තරයේ ගොඩ ගහමින් ටික ටික දුක් වැඩි කරගනිමින් එනවා. බුදුබණ ඇහුවේ නැත්නම් පව තුළ, පින තුළ, ධානය තුළ මේ දුක් වලට හේතු අස් කරගන්න තේරෙන්නේ නැහැ. වෙනස් යටපත් කරගන්න ඇරුණාම සතර භවගාමී වෙන්න ඇරුණාම නිදහස් වෙන්න හම් වෙන්නේ නැහැ. අන්න මේ කරුණ පිළිබඳ අවබෝධයක් ලබන්නට අවශ්‍ය සදහම් පදයක් අහන්න ආදේශවණක් ලැබෙන්නේ බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබුවා. එතකොට ඒක තේරෙන්න ගන්න. නැත්නම් අර
සූදුව කර කර ඉන්න පුළුවන් තේරෙන්න ඕන නැහැ ගැලවීමක් නැහැ. අන්න තථාගතයන් වහන්සේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියලා ප්‍රඥාවන්තය සඳහා කියලා පෙන්වන්නේ මෙන්න මේ කොටස. එතකොට දුක්ඛ සත්‍ය විග්‍රහ කරන්න ඕන ජීවිතය තුළ තලහ පොත තුළ නෙමෙයි. ඇහි කනේ නාසයේ දිවේ කයේ හටගත්තා වූ අරමුණ තුළ. ඉදන් දුක්ඛන්ති. ඒකට හේතුව බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස හමුව කියලා පෙන්වන්නේ Taman අරමුණේ ආසක්ත වීම රූපයේ ශබ්දයේ ගන්ධය වශයෙන් තොට තණ්හාව. තණ්හාවනුත් උපාදාන බව එක තමයි දුකට හේතුව. තණ්හා නැත්තම් උපාදාන බව නෑ තමයි නැති උතන. දැන් අවදි උපතන් පටන් නින්දට යනතුරු මේ රූපේදී ශබ්දේදී ගන්ධේ රසේදී පරණ පුරුදු එකට එකතු වෙලා ගහබන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්නට යාම වෙනුවට එහෙම වුණොත් ඉදිරියට හේතු තියෙනවා. තැබුවොත් මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් ඒ හේතු නිසා ඵලයක් හට ගන්නවා. මේ මොහොත ඔබට නැකතක් බවට පත් කරලා වෙනවා මේ අනාගත ඵල උපදින්න හේතුවක් නොතබා කුණු කන්දල් ලස් කරන්නට. අන්න ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. දන්න කෙනාට දක්නා කෙනාට. එහෙනම් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අවුරුදු 2700ක අතීත කතා අහලා වැඩේ වෙන්නේ නැහැ. 550 ජාතක පොතේ දින ජාතක කතා ටික කියලා වැඩේ වෙන්නේ නැහැ. ඔබ ළඟ අරමුණට මුලා වීම තුළ ආශ්‍රව රැස්වෙන ආකාරය තේරුම් ගත්තාම මේ මුලා නොවන්නේ නම් රැස්වීම වෙනුවට උපන්නේවත් දුර වෙලා නූපන්නේවල් නොනියුපදීම ආරම්භ වෙනවයි කියලා වදාරලා තිබෙනවා. දැන් මාර්ගයේ නැවත නැවතත් ඇහි කනේ නාසයේ දිවේ කයේ අරමුණක් හමු වෙන වෙලාවට පරණ පුරුදු පරිදි ලෝභයෙන් දේශයෙන් මොහෙන් ඊර්ෂ්‍යාවෙන් වදින් බැදී පසුව ගන්නට මමත්වයෙන් අරගෙන මනප්තෙන් තබා ගැනීමට කටයුතු කිරීමෙන් සතර හැදෙනවා. එක පමාව කියනවා. පසුව ගන්නට මමත්වයෙන් තැබීමට කටයුතු නොකිරීමෙන් ඒකට සතිය කියලා කියනවා. සතියදී එහෙනම් අනාගතයක් හැදීම වෙනකොට මේ මොහොත නිමා වෙන්න ඕන. මේ මොහොතෙන් සසරක් හැදීම නිමා වෙන්න වෙනවා. අන්න එහෙම මේ සසර කැඩෙන තැන හොයා ගන්න වෙනවා. සසර හැදෙන තැන සසර කැඩෙන තැන බවට පත් කරගන්න වෙනවා. පුතග්ජන බුද්ධයා සසර කැඩෙන තැන සසර හැදෙන තැනක් බවට පත් කරන පවිම්පිනෙන් ධානයෙන් සසර හදමින් සසර යන්න පාරක් හදා ගන්නවා. සසර කැඩෙන තැන ගැන අවධානය යොමු කරන්න නැතුව. අපට ත්‍රිපිටකයේ කියූ අය වශයෙන් සහ ජීවිතේ සැනසීම කෙනෙක් වශයෙන් මේ සසර හැදෙන මොහොත සසර කැඩෙන බවට කටයුතු කරන්න තේරෙන කාට පුළුවන් කියලා කියන්න තේරුමක් ලැබෙනවා. උණා ඉන්නවනේ. අන්න උන්ට ඕනනම් සසර හදලා සසර ගමන වෙනවාට සසර කඩන තැන මෙතන පාවිච්චි කරන්න ඊට පස්සේ අවබෝධයක් ශක්තියක් ධෛර්යයක් ලැබෙනවා. රටක් දහම් දීපයක් බවට පත් වෙනවා නම් අනාගත සම්බුදු ශාසනයේ සසර කඩන අය ඉඳ නෙවෙයි එදාට හැදෙයි ඒක. ගෞතම බුදු සසුන තුළ අද සසර හදනවා වෙනවට කඩන්න. ඔබට ඔබේ දැක්ම ඕනෑකම සතිය තියෙනවා නම් අන්න බුද්ධ වචනේ ඔබට අලංගු වෙනවා. ඥානතෝ හම්බික්කවේ පස්සතෝ මහණනි නෝනින් දක්න කෙනාටයි නෝනින් දන්න කෙනාටයි මම ආසවන් කයං. ඒ ආසව මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන කාරණාව චිත්තාභ්‍යන්තරයේ හංගවගෙන තියෙන්නේ. ලෝභක්කය දේශක්කය මොහක්කය කියන්නේ ආසෝෂය වෙන්න ඕනේ කියන එක. ඒක හංගලා තියලා ඉවර කරන්න කවදාවත් බෑ. හංගලා තියෙන කල්ම වෙනත් ආකාරයෙන් එනවා සහ වෙනත් ආකාරයෙන් වෙනත් රැවටෙනවා. තමාය තෝරාගත්තේ තමාය බැඳුනේ තමාය ඇලුනේ තමායයි මේක අස් කරගන්න ඕනේ කියලා තේරුම් ගත්තාම මේ පුද්ගලයාට හිත තබාන තියෙන දේවල් ඇවිදින් අවසන් කරන හැටි තේරුම් ගන්න පුළුවන් වෙනවා. මා හිතන්නේ ඔබට අවශ්‍ය වෙන්නේ කාරණාව තමයි. මේ මොහොත අනාගත අපායට දිවි ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට යන්න සසර රැවදින්න හේතුවක් වශයෙන් සංයෝජනය වෙනවා වෙනුවට මේ මොහොත සංයෝජනය නොවීම අවසන් කරන්න පුළුවන් වෙන එක තමයි ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං කයං වදා. සංයෝජනය නොවීමෙන් අවසන් වෙන්න. අනාගත සසරක් හදන්න නැතුව අවසන් කරන එකට. අන්න මේ වැඩේ කරනකොට ඔබට වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින්න කර්ම රැස් කරන කර්ම මාර්ගය වෙනුවට ඒන ඕනෑම කර්මයක් ක්ෂය කරන කර්මක්ෂය නැත්නම් ධර්ම මාර්ගය හමු වෙනවා. ඒ අනාගත බුදුරයා හමුවේ තේරුම් ගන්න ඕන කාරණාව. අද කාගේ හරි අතරින් ඒක තේරුම් ගන්න පුළුවන් නම් අද ඔබ මේකට යොමු වෙනවා.
ආසවානංකයන්. අන්න ඔබට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවය වැදගත් වෙන්නේ නැහැ. ජානතෝ හම්බික්කේ පස්සතෝ වෙන්න කරුණු තේරෙන්න ඕන. වයසකට ගියාම ටිකක් අමාරු වෙන්න පුළුවන්. ළමා කාලෙත් බෑ. ඊට තරුණ කාලේ තේරුම් ගත්තාම දැන් දුකට හේතු රැස් කරන පාර අනුසෝතගාමී, දුකට හේතු අස් කරන පාර පටිසෝතගාමී. ඔබට පටිසෝතගාමී බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. ඔබ එතකොට බුද්ධ ශ්‍රාවකෙක්, ආර්ය සම්මාදිට්ඨිකයෙක්. සද්ධර්මයේ කරන පරිවර්තනය තේරෙනවද ඔබට? එනිසා බාහිර ක්‍රියාකාරකම ප්‍රතිඵලයක් වශයෙන් කර්ම රැස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දුකින් නැත මිදෙන්නේ නැහැ. දුක ජීවිතේ නෙවෙයි. මේ පංච උපාදානස්කන්ධේ මොකද්ද තියෙන්නේ? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මොසට ආපු එක. ඒකම නැතුව ඉන්න පුළුවන් කියලානේ පෙන්නන්නේ දුක නැති වූ තැන කියලා. එහෙනම් දුක හේතුව දැකලා හේතුව අස්කිරීමෙන් දුක නැති කරන පාරක් බුදු සමය. අන්න මිනිසාට භාවනාව කියලා කරන්න තියෙන දුකට හේතු අස්කිරීම. මෙසේ මේ මහා චත්තාරිසක සූත්‍රයේ සඳහන් ආර්ය සම්මාදිට්ඨිය වෙන පැත්තකින් අරගෙන ආසවක්ඛය වෙන්නේ කාගෙන්වත් පිහිටෙන්නේ මේ තමන් සතිමත් වීමෙන්, වීරිය කිරීමෙන්, සසරට බැඳෙන මොහොත සසරට බැඳෙන මොහොත සසර ගමන අවසන් කරන මොහොත බවට පත් කරගෙන අනුගමනය කිරීමෙන් බව ඔබට ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගන්න ලැබෙවි. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණයේ ප්‍රමුඛ වශයෙන් මේ සඳහා පින් අනුමෝදන් කිරීම දෙවෙනි කාරණයක්. නිසා සමාජයේ පින් අනුමෝදන් කිරීම මූලිකත්වයට ගන්න පුරුදු වෙනකොට ධර්ම දානයක් දීම මූලිකත්වයට අරගන්න. කළගුණ සැලකීම මූලිකත්වයට ගන්න. පින් අනුමෝදන් වෙහෙද කෙනෙක් නැත්තම් අනුමෝදන් කරගනීවි. සියලුම දෙනා අපිට පින් අනුමෝදන් කරනවා කියලා හිතන්න එපා. මොකද සියලුම දෙනාට පුළුවන් පින් අනුමෝදන් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ වදාරන්නේ නැහැ. මියගින් පරදත්ත උපජීවියෙක් වුණ පුද්ගලයාට තමයි අනුමෝදනය වළංගු වෙන්නේ. අනුමෝදනය කියන්නේ දැනගෙන සතුටු වීම. අනිත් අයට වළංගු වෙන්නේ උපහාරය, ගුණානුස්මරණය. එබැවින් සෑම පුණ්‍ය කර්මයක්ම පරලෝසෙපත් ඥාතීන්ගේ ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක්. සෑම පුණ්‍ය කර්මයක්ම පින් අනුමෝදන් කිරීමක් වෙන්නේ නැහැ. පින් කැමැති අය අනුමෝදන් කරගනිවි ඕනේ පුණ්‍ය කර්මයක. මේ කරුණු ධර්ම ශ්‍රවණය තුළ ගැඹුරින් තේරුම් ගන්න. ඔබ ලියන මේ පත්‍රිකාවල සඳහන් අරුත් අතර මේවා තරම් ගැඹුරින් තේරුම් අරන් නැති බව වැටහෙනවා. අදාළ කරුණු තේරුම් ගනිමින් නිවන සැනසෙන ජීවිතයට පත් කිරීමට ඥානතු හම්බෙක්කේ පස්සතෝ කෙනෙක් බවට පත් වෙන්නට ඔබට ස්ත්‍රී පුරුෂ භාවයේ දිවැවිදි භාගයේ බාධාවක් වෙන්නේ නැහැ. මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙපුණකින් අවසන් කරනු ලබනවා. නිත් ධර්ම දක්ෂිනා අද ධර්මානුශාසනාවෙහි සදහැවර දායකත්වය කැලණිය නාරම්මිනිය අංක 80 දරන නිවසේ පදිංචි පී හේමාවති මෑණියන් ඇතුළු කොට ඇති දරු තිදෙනා වන චන්දන මොනසිංහ, නයනා මොනසිංහ, නන්දනී මොනසිංහ යන අය විසින් අරවුණු අතර කැලණිය නාරම්මිනිය අංක 80 නිවසේ පදිංචිව සිට මීට වසර 26කට පෙර පරලොසෙපත් වන්නට යෙදුනා වූ පී මොනසිංහ තිසේරා තම ආදරණීය පියාණන් ගෞරවයෙන් සිහිපත් කිරීම සඳහා ඔහුට පින්පතා පින් අනුමෝදන් කොට නිවන් සුව පැතීම සඳහා එසේම තම පියාණන්ගේ වැඩිමහල් සහෝදරයන් තිදෙනා, බාල සහෝදරයන් තිදෙනාත්, සහෝදරයන් 4 දෙනාත් යන අය සමග මෑණියන්ගේ පාර්ශ්වයේ සහෝදරයා සහ සහෝදරියත් ඇතුළත් කොට ඇති. නමින් පරලොසෙපත් වන්නට යෙදුනා වූ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය කෙනෙක් ඇතනම් ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර අවශ්‍ය කෙනෙක් සඳහා අනුමෝදන් කිරීම කියනට වඩා අනුමෝදන් වීමයි ඔවුන්ට වෙන්න පුළුවන්. සුජීවත්ව වාසය කරන්නා වූ 84 වියේ පසුවන්නා වූ පී හේමාවති මෑණියන්ට සහ දරු දෙදෙනාටත්, ලෙලි සහ බෑනාවරුන් දෙදෙනාටත්, මුණුබුරන් දෙදෙනා සහ මිනිබිරියන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් අවස්ථාවක් වඩගෙන තිබෙනවා. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ධර්ම දේශනා කිරීමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර නෙත්කාරී මණ්ඩලයේ සෑම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සෑම දෙනාටමත් ධර්ම අවබෝධය පිණිස වේවා, සිතක් සාන්තියක් වේවා කියන ප්‍රාර්ථනාව කරන්ටත් ඉඩකඩ ආරම්භ තියෙනවා. මුලිදායකත්වයන් දරා වෙන් කරවාගෙන ධර්ම දේශනා කරවාගෙන මේ සමය තුළ ධර්ම දානින් ජනිත කරගත්තා වූ ආනිසංසය අවබෝධය මට පිහිටා. පරලොසෙපත් වන්නට යෙදුනා වූ සියලු ඥාතීන්ට උපහාරයක් වේවා. යමෙක් ඔබේ උදව්ව පින වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නම් උදව් කරගෙන ජීවිතය සුවපත් කරගනිත්වා.
සැපයට පැමිණෙත්වා. මතුපදිනා භවයකදී ජීවිතයේ මුලදීම බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සෙවණැල්ලා සදහම් මැස පාදා ගැනීමෙන් ඥානතෝ හම්බික්කවේ පස්සතෝ කෙනෙක් බවට පත්වී නිවන සැනසෙන මම්පිත්පල් සාදා ගන්නට හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව වාසය කරන්නා වූ මෑණියන් දරුවන් මුණුබුරන් ආදී කොට ඇති හැමත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් මේ කරුණ පැහැදිලි කිරීම ඉහාත්ම වශයෙන්ම නිදුක් නිරෝගී සුව සහචර ජීවන පිණිස හේතු වේවා. යන ගමන් බිමන් රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු සඵල වී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනය ලැබී. ත්‍රිලක්ෂණයේ වැනි දහම් කරුණක ගැඹුරු සහ අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් ඔබට සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසීම පිණිසත් හේතු වාසනා වේවායි කියලා සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.